දෙලොව සුගතිය පතන්නෝ දහම් ශ්‍රවණය කරන්නෝ වෙති. සාදු සාදු සාදු. එරුදෙන දේශනා මාලාවේ රාත්‍රී බණවර. අද ජීවිතයේ යහ පැවැත්ම උදෙසා අපේ හැසිරීම. දේශකයාණන් වහන්සේ රාජාංගනය අංගමුව ආඩිගල රජමහා විහාරස්ථානයේ ශ්‍රී විද්‍යාජෝති මූලික පිරිවෙනේ ශිෂ්‍ය මේඝවැවේ විමල රතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. දෙලොව සැප අපේක්ෂිත ශ්‍රාවක ඔබ සමස්ත රටවාසී ශ්‍රාවකයන් ශ්‍රවණය කරන ධර්ම දේශනාවකට දායකත්වය ලබා දීමට කැමති නම් අමතන්න 07108 පින්වත් දේශකයාණන් වහන්සේ මහත් පරිශ්‍රමයෙන් උපයා සපයාගත්තා වූ දහම් කරුණු රජරට සේවයෙන් විසුරුවලීම උදෙසා බැතිබර දායකත්වය දරන්නේ සේනානි මාවත හංහමුණුව මාස්පොත පදිංචි සෙනවිරත්න වන්නිනායක මහතා විසින්. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දහම් රස අපේක්ෂාවෙන් පවත්වන සාදුනාදයෙන් පින් අනුමෝදන් වන අරමුණුගත කරුණ වන්නේ මීට වසර 9කට පෙර හදිසි අනතුරකින් වියෝ වූ සේනානි මාවත හංහමුණුව මාස්පොත පදිංචිව සිටි 15 වියති නුවන් ලක්මාල් සෙනවිරත්න පවුලේ එකම පුතුට පින් පැමිණවීමත් උඩ බදලව විදුහලේ පාඨශාලාචාර්යනී මානෙල් සොනේත්‍රා වන්නිනායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේගේ මෑණියන් වහන්සේ සහ පියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් සසර දුක කෙටි කර ගැනීමේ එකම මඟ දහම් ඇසීම බව පසක් කරගත්තා වූ ධර්ම ශ්‍රවණාලාභී පින්වතුන් සැම වෙනුවෙන් පින්වත් දේශකයාණන් වහන්සේට දහත් වට්ටි පිළිගන්වා ආරාධනා කරන්නේ පාඨශාලාචාර්යනී මානෙල් සුනේත්‍රා මහත්මිය විසින්. පින්වත් දේශකයාණන් වහන්සේ තථාගත දහම් සාගරයෙන් බිඳක් ශ්‍රවණයට කැමැති අප සිත් එකග කර ගැනීම උදෙසා නිත්‍යශීලී පිහිටුවා වදාළ මැනව. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තති
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පතහෝයා ඒක රජ්ජේන සංගස්ස ගමනේනවා සම්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරන්ති තී. සදැහැති කාරුණික වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර අප තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ විසින් දෙව් මිනිසුන් සහිත සකල සත්ත්ව ප්‍රජාව වෙත පතලා වූ මහා කරුණාවෙන් යුතුව පුරා 45 වසක් දේශනා කරන්නට යෙදුණු ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් අමා දහන් බිඳක් ආශ්‍රය කරගෙන ධර්ම දේශනාව සිදු කිරීමයි බලාපොරොත්තුව. ධර්ම දේශනාවට මුලින් ධර්ම අවවාදයක් සිදු කිරීම සියලු ධර්ම දේශකයාණන් වහන්සේලාගේ
චිරාගත සම්ප්‍රදාය. ඉතින් ඒ චිරාගත සම්ප්‍රදාන අනුකූලව ධර්ම අවවාදයේ හැටියට කරුණු කාරණා කිහිපයක් මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී. සද්ධර්මයේ ශ්‍රවණී කරන්න බලාපොරොත්තු වන වාසනාවන්ත පින්වතුනි, පුහුදුන් හැම කෙනෙකුගේම සිත නිරන්තරයෙන්ම වාගේ පවතින්නේ චංචලව, කැළඹිලි සහිතව. ඉතින් ඒ නිසා ප්‍රඥාවත් ශ්‍රද්ධාවත් පෙරටු කරගෙන බණ අහනවා නම් සිතත් කයත් වචනයත් සංවර කරගෙන බණ අහනවා නම් ධර්මානුශාසනාවකින් ලැබිය හැකි ආනිසංස නොඅඩුව ලබා ගන්නට පුළුවන්. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඔබට ලැබෙන්නේම සැනසෙල්ලක්. අද වර්තමානයේ අප කාගෙත් එකම බලාපොරොත්තුව, එකම අරමුණ තමයි සැනසෙල්ලේ ජීවත් වීම. මිල මුදල් සෑහෙන්නේ නැති තැන්වල, සුඛෝපභෝගී මන්දිරවල සුව පහසු ලෙස ජීවත් වෙන්න තියෙනවා නම් එතන සැනසෙල්ල තියෙනවා කියන එක තමයි අද බොහෝ දිනාගේ අදහස වෙලා තිබෙන්නේ. නමුත් පින්වතුනි, ඒ අදහස මිත්‍යා වැරදි අදහසක්. අද බටහිර රටවල උගතුන් පවා පිළි අරගෙන තිබෙනවා ධර්මයෙන් සැනසෙල්ල උදා කරගත හැකි බව. ඉතින් විදේශිකයන් පවා ධර්මයේ සොයාගෙන අපේ රටට ඇවිදින් ධර්මයේ හැදෑරීමෙන් අපිට මේ අදහස සනාථ වෙනවා. එනිසා අපිට පිළිගන්න සිද්ධ වෙනවා ධර්මයට අනුව ජීවත් වන තරමට, ධර්මානුකූල පිළිවෙත් අනුගමනය කරන තරමට, බාහිර ලෝකයෙන් සිත මුදවාගත් තරමට සැනසෙල්ල ලබාගත හැකි බව. ඉතින් ඒ නිසා පින්වතුනි, ඔබ මේ ධර්මයේ ඔබේ සිත, කය, වචනය කියන තුන්දොරම සංවර කරගෙන ඇසිය යුතුයි. ලෝතර බුදුරජාණන් වහන්සේ තුල පහළ වෙච්ච ඒ මහා කරුණාවෙන් පෝෂණය වෙලා, දයාවෙන් පෝෂණය වෙලා තමයි ලෝකයාට මේ ධර්මය ලැබුණේ. ඉතින් උන්වහන්සේම බුදුරජාණන් වහන්සේම කිසියම් ප්‍රීතියක්, සැනසෙල්ලක් භුක්ති විඳානම් ඒ මේ ධර්මයෙන්මයි. එනිසා එදා සැනසෙල්ල ලබාගත හැකි වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. වර්තමානයේ ඇත්තෙත් නැහැ. අනාගතේ පහළ වේයයි සිතන්නත් බෑ. ඒ නිසා පින්නතුනි, මේ ධර්මයේ තුලින් ඔබේ ජීවිතේ දියුණු කරගන්න සැටි, ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න හැටි දේශනා කර ඇති බව, නිර්දේශ කොට ඇති බව ධම්මික, වේලුද්වාර, වසල, පරාභව, මංගල ආදී සූත්‍ර දේශනා තුලින් අපිට පැහැදිලි වෙනවා. එනිසා ඔබ තුනුරුවන් කෙරෙහි කිසිදු සැකයකින් තොරව ඔබේ සිත පහදා ගන්න. ඔබ යෝනිසෝ මනසිකාරයෙන් ජීවිත තත්ත්වයේ දෙස බලන්න. ශ්‍රද්ධාව, ප්‍රඥාව පෙරටු කරගෙන බණ අහන්න. ඔබට මේ ජීවිතයේ තියෙන අසාරත්වය තේරේවි. මේ දිරා යන පස්බවට පත්වෙන මේ ජීවිතයෙන් කිසිදා වෙනස් නොවන උත්තරීතර සැනසීමක් ළඟා කරගන්නවා කියන උදාර හැඟීම හදවත තුළට කැටි කරගෙන ඔබ හොඳට බණ අහන්න හැම දිනම හිත තුළ අදිෂ්ඨානයක් ඇති කරගන්න.
පතව්‍යා ඒක රජ්ජේන සංගස්ස ගමනේනවා සම්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි ඵලං වරන්ති. මුළු පොළොවට රජ වීමටද වඩා ස්වර්ගයට පැමිණීමටද වඩා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සහිත මුළු විශ්වයටම රජ වීමටද වඩා සෝවාන් ඵලයට පත්වීම උතුම්ය ශ්‍රේෂ්ඨය. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ නිර්වාණ අවබෝධය සඳහා තිබෙන මාර්ගයේ පළමු පියවර ලෙස හඳුන්වන සෝවාන් ඵලය පිළිබඳව දැනුවත් වීම තමයි අද ධර්ම දේශනාවේ ඔබෙත් මගෙත් බලාපොරොත්තු වන්නේ. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ නිර්වාණය සඳහා අපි පැමිණිය යුතු පියවර 4ක් තිබෙනවා කියලා. ඒ තමයි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත්. ඉතින් මේ පියවර 4 මුල්ම පියවර තමයි සෝවාන් ඵලය කියලා කියන්නේ. ඉතින් මුලින්ම ප්‍රකාශ කරපු ඒ බුද්ධ භාෂිත ඒ ගාථා පාඨයෙන් පැහැදිලි වෙන්නේ මේ සෝවාන් ඵලයේ තුල අන්තර්ගත වන වටිනාකම ශ්‍රේෂ්ඨත්වයේ කියන එක. පතව්‍යා ඒක රජ්ජේන මේ මුළු පෘථුවියටම රජ වීමටත් වැඩිය උතුම් දෙයක්. සංගස්ස ගමනේනවා ඔබ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කරලා පින්කම් කරලා ස්වර්ගයට යාමටත් වැඩිය උතුම් දෙයක්. සබ්බ ලෝකාදී පච්චේන ඒ විතරක් නෙමේ මේ කියපු මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ කී නොකී මේ සෑම ලෝකවලින්ම පිරිච්ච මේ මුළු මහත් විශ්වයටම රජ වීමටත් වඩා උතුම් දෙයක්. මොකද්ද? සෝතාපට්ටි ඵලං වරම්. සෝතාපට්ටි ඵලයට පත්වීම කියන එක. ඉතින් ඒ නිසා ඒ උත්තරීතර, ඒ ශ්‍රේෂ්ඨ, ඒ වටිනාකමින් යුතු ඒ සෝවාන් ඵලයට පත්වීම තමයි නිවන් මගෙහි පළමු පියවර. ඉතින් සෝත කියලා කියන්නේ සැඩ පහරට කියන නමක්. ඉතින් සැඩ පහර කියලා කියන්නේ පින්නතුනි, සැඩ පහරට යම් කිසි දෙයක් අහු වුණොත් මේ සැඩ පහරට අසු වෙන ඒ දේ අනිවාර්යයෙන්ම නවතින්නේ මහ මුහුදට ගිහිල්ලා. ඒ වගේ තමයි සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා මේ සංසාර ගමනින් එතර වෙන්නේ නිවන් අවබෝධ කරගෙන. ඒකේ පුද්ගලයාට, සත්වයාට නිත්‍ය වශයෙන්ම ස්ථීරවම ප්‍රකාශ කර හැකි දෙයක්. ඉතින් ඔහු සංසාර ජීවත් වුණත් ජීවත් වෙන්නේ ආත්ම 7ක් පමණයි. ඉතින් ඒ නිසා ඒ ආත්ම 7ත් පින්නතුනි දුගති භවයක නොයිපදී දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක වල උත්පත්ති ලැබිය හැකි බව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ තරම් උත්තරීතර, මේ තරම් ශ්‍රේෂ්ඨ වටිනාකම් රාශියකින් අන්තර්ගත වෙච්ච මේ උතුම් ඵලය, සෝවාන් ඵලයට පත්වීමට තියෙන එකම මඟ, එකම ප්‍රතිපදා ක්‍රමය ගැන අද ඔබ දැනුවත් කිරීම තමයි මාගේ බලාපොරොත්තුව වන්නේ. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සෝවාන් ඵලයට, එහෙම නැත්නම් මේ උතුම් වූ නිර්වාණ බෝධිය සඳහා දේශනා කළ එකම එක මාර්ගයක්. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කිසිදු අන්තයකට නොවැටි මධ්‍යස්තව
ගත කරන මධ්‍යස්තව ගමන් කරන ප්‍රතිපත්ති ක්‍රමය. නම් මොකද්ද මේ අන්ත? කාම සුඛල්ලිකාණ යෝගය, අත්තකිලමතාණ යෝගය, ශරීරයට අධිකසේ දුක් දීම, ශරීරයට අධිකසේ සැප දීම කියන මේ අන්ත දෙකටම නොවැටි ගමන් කරන එකම මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාව. එහෙනම් මේ උතුම් මධ්‍යම ප්‍රතිපදාව හැටියට අපේ බුදුදහමේ අපි හඳුන්වන්නේ ඔබ කවුරුත් දන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ කියන අංග 8න් පරිපූර්ණ වුණු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව ඔබ දැනුවත් වුණා මීට පෙර විකාශයේ වෙච්ච උතුම් ධර්මානුශාසනාවකදී. ඉතින් මේ උතුම් ධර්මානුශාසනාවේදී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත කියන අංග 4 ගැන ඔබ පූර්ණ අවබෝධයක් ලබා ගත්තා. ඉතින් අද මේ උතුම් ධර්මානුශාසනාවේදී මා බලාපොරොත්තු වෙන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංග 4 පිළිබඳව ඔබ දැනුවත් කිරීමට. පස්වැනි මාර්ගාංගයේ තමයි පින්නතුනි සම්මා ආජීව, නිවැරදි දිවි පැවැත්ම. ආගමික වශයෙන් හරි සමාජික වශයෙන් හරි වැරදියයි සම්මත ක්‍රියාවන් වලින් වැළකී දිවි ගමන ගොඩනැන්වීම තමයි සම්මා ආජීව යනුවෙන්, නිවැරදි දිවි පැවැත්ම යනුවෙන් අදහස් කරන්නේ. ඉතින් පින්වතුනි, බුද්ධ ආදී උතුමන් විසින් වරදයයි පිළිකුල් කළ සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම කියන මේ දුසරිත් වලින්, ඒ වගේම වහල් වෙළඳාම, මස් පිණිස කුකුළු එළු බැටළු වෙළඳාම, ඒ වගේම සත්වයන් මරණ අවියාවිද වෙළඳාම, ජීවිතේ විනාශ කරන වසවිස වෙළඳාම, මේ කියන දුෂ්චරිත වෙළඳාම් වලින් ජීවන ගමන පැවැත්වීම තමයි මිත්‍යා ආජීවයේ හැටියට බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළේ. එහෙනම් මිත්‍යා ආජීවයෙන් තොරවීම තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. ඒ විදිහට දුෂ්චරිත ක්‍රියාවන් කරමින්, දුෂ්චරිත වෙළඳාම් කරමින් දිවි ගමන පැවැත්වීම පින්නතුනි මේ සමාජයට, මේ මුළු මහත් ලෝකයටම අභාග්‍ය සම්පන්න දෙයක්. ඒක ඔබටත්, ඔබෙන් යැපෙන සමාජයටත් දුක්ඛදායක අවස්ථාවක්. එයින් වෙන්නේ ඔබේ මෙලොව පරලොව මුළු දෙලොවම පරිහානියට පත්වීම පමණයි. එහෙනම් පින්නතුනි, ඒ කියපු දුෂ්චරිත ක්‍රියාවන් වලින් වැළකී රටටම ආහාර ලබා දෙන කුෂි කර්මාන්තය, රටටම අදින්න දෙන පේශ කර්මාන්තය, අපේ හෙළ සංස්කෘතිය කියාපාන විදහාපාන මැටි, පිත්තල ආදී ධාර්මික රැකියාවන් කරලා දිවි පැවැත්ම ගොඩනැගීම තමයි සම්මා ආජීවයේ හැටියට අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ. එහෙනම් ගිහියන් හැටියට ඔබ ඔබේ ජීවිකාව ගොඩනැගිය යුත්තේ ඒ විදිහට. පැවිද්දන් හැටියට විනය පිටකයේ දක්වා තිබෙන නියමිත වත්පිළිවෙත් ප්‍රතිපත්ති පුරා දිවි ගමන සාර්ථක කරගත්තොත් පැවිද්දන්ගේ ජීවන ගමන සාර්ථක කරගන්න පුළුවන්. මේ විදිහට ගිහි පැවිදි දෙපක්ෂේම තම තමන්ගේ ජීවිත නිවැරදි ලෙස, යහපත් ලෙස ගොඩනැන්වීමට ජීවන ගමන් කරවන්න හැම දිනම අදිෂ්ඨාන කරගන්නට ඕනේ. 6 වැනි මාර්ගාංගය තමයි සම්මා වායාම, යහපත් නිවැරදි උත්සාහය. අපේ ජීවිතේ මෙතෙක් කෙරුණු අකුසල කර්මයන්, වැරදි ක්‍රියාවන් මතුවට සිදු නොකිරීමට, අපේ ජීවිතේ මෙතෙක්
නොකෙරුණු ලාමක වැරදි අකුසල් කර්මයන් සිදු නොකිරීමට අපේ ජීවිතේ මෙතෙක් කෙරුණු අපේ ජීවිතේ මෙතෙක් කෙරුණු කුසල කර්මයන් වර්ධනී කිරීමට අපේ ජීවිතේ මෙතෙක් නොකෙරුණු කුසල කර්මයන් යහපත් ක්‍රියාවන් නැවත සිදු කිරීමට ඔබ තුළ ඇතිවන ඕනෑකම කයෙන් වචනයෙන් ඇතිවන වීරිය තමයි උත්සාහය තමයි සම්මා වායාම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ කරුණු 4 බුදුරජාණන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ දේශනා කළේ 4 සම්‍යක් ප්‍රදාන හැටියට. ඉතින් ඒ නිසා මේ කරුණු 4ට ඔබ තුළ හිතෙන් කයෙන් ඕනෑකමක් ඇති වෙනවා නම් ඔබ තුළ මේ හිතෙන් කයෙන් උත්සාහයක් ඇති වෙනවා නම් එතන තියෙනවා ඔබ තුළ සම්මා වායාම කියන අංගය. අපේ ජීවිතේ පෘථග්ජනයන් හැටියට වැරදි සිදු වෙන්න පුළුවන්. අකුසල් කර්ම නොදැනුවත්ම සිදු වෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිදුවෙච්ච දේ ගැන පසුතැවිලි වෙලා ඒ පිළිබඳව දුක් වෙලා වැඩක් නැහැ. අපි සිදු කළ යුත්තේ පින්වතුනි ඒ වැරදි නැවත සිදු නොකිරීමට. ඒ සඳහා ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. ඔබ වීරිය වඩන්න ඕනේ. ඒ තමයි පළවෙනි අංක 1 හැටියට වීරිය කළ යුත්ත ලෙස බුදුහාඳුරු දේශනා කළේ. ඊළඟ අංක 2 හැටියට ඔබ වීරිය කළ යුත්තේ උත්සාහවන්ත විය යුත්තේ ඔබෙන් නොකෙරුණ අකුසල කර්මයන් සිදු නොකිරීමට. ඔබට ඔබේ ජීවිතේ ඔබේ හෘද සාක්ෂියට අනුකූලව කියන්න පුළුවන් මම මේ අකුසලයේ කවරදාවත් සිදු කරලා නැහැ. ඔබට කොයිතරම් සැනසීමක්ද ඔබට කොයිතරම් හද තුල සතුටක්ද ඇති වෙන්නේ. එහෙනම් ඒ හද තුල ඇතිවෙන සතුට ඔබට ඇතිවන සැනසෙල්ල මතුවටත් තියාගන්න නම් ආරක්ෂා කරගන්න ඔබ කළ යුත්තේ සිදු නොවුණු ලාමක වැරදි අකුසලය ආයෙත් සිදු ඔබ විසින් නොකෙරුණු ඒ ලාමක වැරදි අකුසලය සිදු නොකිරීමට ඔබ වීරිය කරන්න ඕනේ. කයෙන් වචනයෙන් සිතෙන්. ඊළඟ අංගයේ හැටියට ඔබ වීරිය කළ යුත්තේ ඔබේ ජීවිතේ ඔබ විසින් සිදු කරපු කුසල කර්මයන් වර්ධනය කිරීමට. පින්වතුනි ජීවිතය කියන එක අස්ථීර දෙයක්. එනම් මේ අස්ථීර ජීවිතේ අපි රැස් කරගන්න පිණුත් අනිත්‍ය දෙයක්, අස්ථීර දෙයක්. ඒවත් කවදා හරි ගෙවිලා විනාශ වෙලා යනවා. සක්විති රජකම් කරපු අය, දිව්‍ය ලෝකේ දෙව්පති තනතුරු ලැබුව අය, මනුෂ්‍ය ලෝකේ භූපති වෙච්ච අය මේ හැම දෙනෙක්ම කුසල පක්ෂය ඒ අය විසින් රැස් කරගත්ත කුසලානිසංස අවසන් වූ දහට කරපු අකුසල් කර්මවල විපාක විඳින්න නිරේ උපදිනවා. ඒක තමයි සංසාරයේ තියෙන ස්වභාවය. ඉතින් ඒ නිසා පොළොවේ භූපති වුණත්, දෙව්ලොව දෙව්පති වුණත්, මේ ලෝකේ ලෝකාධිපති වුණත් කරපු කුසල කර්මවල ආනිසංස තියෙනකම් විතරයි. එහෙනම් පින්නතුනි ජීවිතය කියන්නේ මහා පුංචි කාලයක් පවතින දෙයක්. ඉතින් ඒ නිසා ඒ පුංචි කාලයක් තුළ පවතින මේ ජීවිතය ඔබ නිතරම උත්සාහවන්ත විය යුත්තේ නිතරම පින්කම් සිද්ධ කරන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ අප්පමාදේන සම්පාදේත යනුවෙන් අවසන් බුද්ධ වචනයෙන්ද අපිට අවධාරණය කළේ අප්‍රමාදව ධර්මයේ හැසිරෙන්න කියලා. ඒ නිසා ඔබ හිතන්න පුළුවන් මේ කුසලයේ මං කරලා තියෙනවා. මම මේ යහපත් කර්මාන්තේ කරලා තියෙනවා. ක්‍රියාමාර්ගය මං අනුගමනය කරලා තියෙනවා. ඒ නිසා ඒක නැවත මං කරන්න ඕනේ. ඒකට අවශ්‍ය නැහැ. එහෙම හිතන්න එපා. ඔබ ජීවිතේ හැකි සෑම විටමකම යහපත් දේ කරන්න ඔබ හිතෙන් වගේම
කයිනුත් ඔබ සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා සිදු කරපු කුසල කර්මයන් වර්ධනය කිරීමට ඔබ තුල ඇතිවෙන වීරිය තමයි අංක 3 හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. 4 වෙනි අංකයේ හැටියට දේශනා කළේ ඔබ විසින් සිදු නොකරනු ඔබේ කයෙන් වචනින් ඔබ සිදු නොකරපු යහපත් දේ කුසල කර්මය හැකි ඉක්මනින්ම සිදු කිරීමට. අපි ජීවත් වෙන්නේ පුංචි ආයුෂ ගාන. බොහෝ දෙනා සිටිනවා අවුරුදු 80ක් 90ක් 100ක් ජීවත් වෙයි. එමෙ හිතන එක මහා මෝඩ අදහසක්. ඔබ කවදාවත් දන්නේ අපි කවුරුත් දන්නේ අපි ගෙනාපු පින්වයි ආයුෂයි කවදද ඉවර වෙන්නේ. ඒ නිසා කවදාද අපි ගෙනාපු පින ඉවර වෙන්නේ, අපි ගෙනාපු ආයුෂ ඉවර වෙන්නේ. එදාට මේ ලෝකේ හැරදාලා අපිට යන්න සිද්ධ වෙනවා. ඒ දවස මේ මොහොතේද, හෙට දවසේද, අනිද්දා දවසේද කියලා අපිට කියන්න බෑ. එහෙනම් පින්නතුනි, හැකි සෑම විටකම ඔබ විසින් නොකිරුණු යහපත් දේ ඔබ සිද්ධ කරන්න, ඔබ වීරය කරන්න ඕනේ. ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. අනේ නිසා පින්නතුනි, වීරය කියලා කියන්නේ අපේ ජීවිතයේ දියුණුවට අරයි යන මහා මාර්ගයක්. ඉතින් ඒ නිසා ඔබ සැඟවී සිටිය යුතු නැහැ. බොහෝ දෙනා අපි සමාජයේ දකිනවා හොඳ වැඩකට අත ගහලා හොඳ උද්‍යෝගයෙන් වැඩේ පටන් අරගෙන මගදී නතර කරනවා. හේතුව හැටියට හොයලා බැලුවොත් අලාභ සිද්ධ වෙච්ච හින්දා. එහෙම නැත්නම් හිතුව හැටියට ඒක ප්‍රසිද්ධියටපත් නොවුන හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. අපි ජීවත් වෙද්දී අපිට මේ අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අටලෝ දහම කියලා කියන්නේ සත්වයාට මුහුණ දීමට සිදු වෙන ධර්මතාවක්. එහෙනම් අපි අටලෝ දහමින් කම්පා වෙන්නේ නැතුව අටලෝ දහමින් එන අභියෝග වලට මුහුණ පාලා සැඟවී සිටින්න නැතුව වීරිය කරන්න ඕනේ. පින්නතුනි, මේ ලෞකික ලෝකෝත්තර ලෝකේ කිසිදු විශේෂත්වයක් කිසිදු දෙයක් ලැබිය නොහැකි කම්මැලිකමින් අලසව ජීවත් වුණොත්. සිංහාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒකනේ දේශනා කළේ මේ භෝග විනාශ වෙන එක ක්‍රමයක් තමයි, අපේ ධනෙ විනාශ වෙන එක ක්‍රමයක් තමයි අලසකම කියන එක. ඉගෙන ගන්න අපේ අයියලා අක්කලා මල්ලිලා නංගිලාට, රැකියා කරන අපේ නැන්දලා මාමලාට, මේ වගේ සමාජයේ ඕනම තරාතිරමේ පුද්ගලයෙක් තුළ කම්මැලිකම අලසකම තියෙනවා නම් ඒ පුද්ගලයාට කවදාවත් දියුණුවක් දකින්න බෑ. පිරිහීමමයි ඒ පුද්ගලයාට උරුම වෙච්ච දේ. අනේ නිසා උත්සාහවන්තයා ජය ගනී. ඒ නිසා පින්නතුනි, උත්සාහවන්ත වෙන්න. එහෙම වුණොත් කම්සැප විඳින්න, ඒ වගේම ලෝකෝත්තර ලෝකේ නිවන් සුව විඳින්නත් ඔබට හැකියාව ලැබෙනවාමයි. ඒ නිසා අපි කරපු දේ විතරයි අපිට අයිති වෙන්නේ. අද බොහෝ දෙනා හිතන අපි මාධ්‍ය වලින් දකිනවා, ඇහෙන් දැකලා තිබෙනවා, සැප සම්පත් ළඟා වුණාම, මහා මන්දිර හදපුවාම, මහ ලොකු ආයතන තිබ්බාම එයා හිතන්නේ මේක මට දෙවි කෙනෙකු දුන්නා. එහෙම නැත්නම් අදෘශ්‍යමාන බලවේගයක් මට මේ දුන්නේ කියලා. බුදුහාඳුරෝ දේශනා කළානේ, යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලම්. වපුරන දේට අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. එනිසා පින්නතුනි, අපි කරපු කියපු දේවල් වල විපාක තමයි මෙලොවදී අපි භුක්ති විඳින්නේ. දුක් සැප මේ දෙකම. ඉතින් ඒ නිසා පින්නතුනි, අපි වීරය කරලා ගන්න දේ දෙවියෙකුටවත් කිසි බමුණෙකුටවත් මේ ලෝකේ කිසිම ජගතේකට අයිති කරන්න බෑ. ඒ වගේම තමයි අපිට කාටවත් දෙන්නත් බෑ. අපි හරියම්බ කරගන්න දේ, අපි හරියම්බ කරගන්න මේ පුණ්‍ය ශක්තිය කිසිම දෙවියෙකුට ගන්න බෑ. ඒ නිසා තමන් අතට තම අත මේ සෙවෙනැල්ල. අපි රැස් කරගත්ත දේ මිස අපිට වෙන පිහිටක් නෑ. ඒ නිසා ඔබ වීරය කරලා මෙලොව ජීවිතේ දියුණු කරගන්න, පරලොව ජීවිතයත් දියුණු කරගන්න.
හත්වෙනි මාර්ගාංගයේ තමයි පින්නතුනි සම්මා සති කියලා කියන්නේ. භාවනා කරන පුද්ගලයාගේ සිතේ ඇතිවන කාය, වේදනා, චිත්ත, ධම්ම කියන අරමුණු වල සිත ඒ අරමුණු වලින් වෙනස් වෙන්නේ නැතුව පවත්වාගෙන යාමේ සිහිය තමයි සම්මා සති හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මම මුලිනුත් දේශනා කරපු විදිහට මේ සිත කියලා කියන්නේ මහා සංකීර්ණ දෙයක්. සිත කියලා කියන්නේ මහා චංචල දෙයක්. ඒ සිතේ ස්වභාවය තමයි නිතර නිතර අරමුණු ගන්න එක. එහෙනම් යම් අරමුණක අපේ සිතේ සිහිය යම්කිසි කාලයක් වෙනස් නොවන විදිහට පවත්වාගෙන යන්න පුළුවන් නම් එතනදී අපිට තියෙනවා සතිය කියන එක. එතකොට පින්නතුනි කුසල කර්මයක් කරන්න, කුසල පක්ෂේ යහපත් වැඩක් කරන්න අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි කුසල සතිය කියන එක. කුසල සතිය නැතුව පින්නතුනි කුසල පක්ෂයේ කිසිදු කුසල කර්මයක් මිනිසෙකුට සිදු කරන්න බෑ. හරියට පින්නතුනි හොඳ වෑංජනයක රහ බලන්න ලුණු අවශ්‍යයි. ඒ වගේ තමයි කුසල කර්මයක් හොඳට සිදු කරන්න, ආනිසංස ලබා ගන්න මේ කුසල් සතිය, කුසල් සිහිය අත්‍යවශ්‍යයි. නමුත් පින්නතුනි අකුසලයක් කරන්න අකුසල් සතියක් අවශ්‍ය නැහැ. ඉතින් සත්වයාගේ සිත නිරන්තරයෙන්ම භාවිත වෙන්නේ මේ සිතේ වැඩිපුරම නැඹුරුතාවයේ තියෙන පින්නතුනි අකුසල පක්ෂයට. ඒ නිසා තමයි අකුසලයක් සිද්ධ කරන්න අකුසල සතියක් අවශ්‍ය නොවෙන්නේ. ඉතින් පින්නතුනි ලුණු රහ බලන්න කිසිදු වෑංජනයක් ඕනේ නැහැ. ලුණු ටිකක් කටේ දාගත්ත ගම අපි රහ හොඳට දැනෙනවා. ඒ වගේම තමයි අකුසලයක් සිද්ධ කරන්න අකුසල සතියක් අපිට කවදාවත් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් පින්නතුනි මේ කුසල පක්ෂයේ තුල ඇති වෙන මේ කුසල් සතිය හැම කුසල කර්මයක් කරන්න අවශ්‍යයි. ඉතින් මේ කාය කියලා කියන්නේ මේ අපේ ශරීරයේ පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තමයි කාය අනුපස්සනාව කියලා දේශනා කරන්නේ. ඉතින් කායානුපස්සනාව වඩන පුද්ගලයාට මෙලොව ජීවිතයේදී කායික මානසික වශයෙන් ඕන කම්පා වීමක් විඳ දරා ගන්න හැකියාව තිබෙනවා. පින්වතුනි භික්ෂූන් වහන්සේලා 39ක් එක් ආරණ්‍යයකට කායානුපස්සනා භාවනාව වඩිනවා. ඉතින් මේ භික්ෂූන් වහන්සේලා 39 සුපුරුදු පරිදි තමන්ගේ ස්ථානවලට ගිහිලා භාවනා කරද්දී ඉතින් රාත්‍රී කාලේ එක් ව්‍යාග්‍රයෙක් ඇවිල්ලා මේ භික්ෂූන් වහන්සේ ගානේ අරයි යන හැමදාම අරන් ගිහිල්ලා ඒ භික්ෂූන් වහන්සේගේ ශරීරය ගොදුරු කරගෙන කාලා ජීවත් වෙනවා. ඉතින් පෙහෙවස් දවසේ භික්ෂුන් වහන්සේලා නැවත එකතු වුණාම ගණනලා බලපුවාම 15 අඩුයි. ඉන්නේ 15යි. මෙහෙම වෙච්ච දේ ගැන කතා කර ඉද්දී ඕන් අර සුපුරුදු පරිදි රාත්‍රී අර ව්‍යාග්‍රය ඇවිල්ලා අර භික්ෂුන් වහන්සේලා 15 එක්කෙනෙක් අරයි යනවා. ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා එළියකුත් අරගෙන ව්‍යාග්‍රය පිටිපස්සේ යද්දී ව්‍යාග්‍රය මොකද කරන්නේ? කිසිවෙකුට නගින්න බැරි ලොකු පර්වතයක් උඩට ගිහිල්ලා මේ තමන් දැහැගෙන ආපු භික්ෂුන් වහන්සේගේ ශරීරය කන්න පටන් ගන්නවා කකුලේ මාපට ඇඟිල්ල ඉඳන්. ඉතින් මේ අනිත් භික්ෂුන් වහන්සේලා කෑ ගහලා කියනවා "ඇවත්නි දැන් මට කරන්න දෙයක් නැහැ. අපිට මුකුත් කරන්න බෑ. ඔබ වහන්සේ පුරුදු පුහුණු කරපු කායානුපස්සනාව මෙනෙහි කරන්න." ඉතින් මේක ඇහිච්ච අර ගොදුරු වෙලා හිටපු ව්‍යාග්‍රයට ගොදුරු වෙලා හිටපු භික්ෂුන් වහන්සේ තමන්ගේ ශරීරයෙන් ඇතිවන වේදනාව ගැන ඉවසන්නේ නැතුව කායානුපස්සනාව වඩනවා. ඉතින් පින්වතුනි මේ ව්‍යාග්‍රය ගොප් පැටේ ළඟට කද්දී මේ භික්ෂුන් වහන්සේ සෝවාන් වෙනවා. ධනහිස ළඟට කද්දී මේ භික්ෂුන් වහන්සේ සකුරුදාගාමි වෙලා.
නාභිය ළඟ කද්දි පින්නතුනි මේ භික්ෂුන් වහන්සේ අනාගාමී වුණා. හෘදය වස්තුව කන්න කලින් සිව්පිලි සිඹියාපත්ව අරහත් තත්වයටපත් වුණා. ඉතින් මේ ප්‍රවෘත්තියෙන් අපිට පෙනෙනවා කායානුපස්සනාව වඩන පුද්ගලයාට ඕන දුකක් ඕන කම්පා වීම කයෙන් වචනයෙන් විඳ දරාගත හැකි බව. ඉතින් වේදනානුපස්සනාව කියලා කියන්නේ මේ වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම. ඉතින් දුක්ඛ වේදනා, සුඛ වේදනා, උපේක්ඛා වේදනා මේ විදිහට බුදුරජාණන් වහන්සේ නවවිධ වේදනා අපිට දේශනා කළා. ඉතින් මේ නවවිධ වේදනාවම අනිත්‍යයි, මේවා දුකයි, වෙනස් වෙන සුළුයි, අනාත්මයි කියලා හිතනවා නම් එහෙම හිතීම තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. ඉතින් ලංකාවේ සිතුල්පව්වේ එක් භික්ෂූන් වහන්සේ කෙනෙක් ඉඳලා උන්වහන්සේට වාත අමාරුව හැදුනා. ඉතින් වාත අමාරුව හැදිලා මේ භික්ෂූන් වහන්සේ ආහට මෙහෙට පෙරළමින් ඉද්දී පුංචි හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ලොකු හාමුදුරුවන්ගේ ඔබ වහන්සේගේ ශරීරේ කොහෙද රිදෙන්නේ කියලා. එතකොට භික්ෂුන් වහන්සේ කියනවා පොඩි නම වේදනාව වෙන් කරන්නට බෑ. වේදනාව මුළු ශරීරයේම වේදනාව දෙනවා. ඊට පස්සේ පුංචි හාමුදුරුවෝ කියනවා එහෙනම් වේදනාව ඉවසන්න. ඉවසීම සැප. එහෙම කියද්දි මේ භික්ෂුන් වහන්සේ වේදනාව ඉවසන්න පටන් ගන්නවා. ඉතින් ඉවසන්න පටන් ගත්තට වැඩක් උනේ නෑ. මේ වාත අමාරුව බලවත් වෙච්ච හින්දා මේ බඩේ ඉන්න පපුව ළඟට එනකන් හැම පැලිලා මේ බඩවැල් ඔක්කොම ඇඳ මතට වැටුණා. ඉතින් පොඩි හාමුදුරුවන්ට කතා කරලා මේ භික්ෂුන් වහන්සේ කියනවා ඉවසුවා ඇද්ද කියලා. ඒ වෙලාවෙත් පුදුමයටපත් වෙලා මේ පොඩි හාමුදුරුවෝ නිශ්ශබ්ද වෙනවා. ඉතින් කොහොම වුණත් මේ භික්ෂුන් වහන්සේ වේදනානුපස්සනාව වඩලා අරහත් වෙලා පරිනිර්වාණයටපත් වුණා. ඉතින් මේ කතා වස්තුවෙන් අපිට පෙනෙනවා වේදනාව විඳින කෙනෙක් නෑ. වේදනාව ඉපදෙන්නේ වේදනාවමයි. වේදනාව විඳින සත්වයක පුද්ගලයෙක් නෑ. ඉතින් ඒ නිසා මේ නවවිධ වේදනාව අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කිරීම තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. ඉතින් සරාගාදී සිත අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කිරීම චිත්තානුපස්සනාව. කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී මේ පංච නීවරණ ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කිරීම තමයි පින්වතුනි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ඉතින් මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ අනුපස්සනා සතර යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කිරීම තුළින් අපේ සිත තුළ ඇති වෙන්නේ සම්මා සතියයි. එහෙනම් අර වැරදි පැත්තට යොමු වෙලා තියෙන අපේ මේ සිත නිවැරදි කුසල කර්ම කරන්න සකසා ගන්න නම් සම්මා සතිය වැඩිම අනිවාර්යයි. ඉතින් පින්නතුනි අවසාන මාර්ගාංගයේ තමයි සම්මා සමාධිය. කියන්නේ පින්නතුනි යම්කිසි අරමුණක අපේ සිත එක දිගට පවත්වාගෙන යාම සිතේ ඇතිවෙන එකඟ ස්වභාවය. ඒ එකඟ ස්වභාවයට තමයි පින්නතුනි සම්මා සමාධිය කියලා කියන්නේ. ඉතින් පින්නතුනි සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන් සම 40 කර්මස්ථානවල යුක්ත සමත භාවනාව සිද්ධ කිරීමේ. ඒ තුළින් ප්‍රථම ධානය, ဒုတိ ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන මේ ධාන ඵලයන්ටපත් වීමේ. විදර්ශනා භාවනාවට අනුව ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය මෙනෙහි කිරීමෙන් අවසන්නේ නිවන අවබෝධ කර ගැනීම තුළින් සමාධිය ඇති කර ගන්න පුළුවන්. එහෙනම් පින්නතුනි මේ කියපු අද අපි දැනුවත් වෙච්ච සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 4 ගැන අපි දැනුවත් වුණා. වගේම ගිය සතියේ විකාශයේ වෙච්ච උතුම් ධර්මානුශාසනාවේ මුල් කරුණු 4 අපි දැනුවත් වුණා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවිත ගමන හැඩගැස්වීම තුළින්, ගොඩනැගීම තුළින් මෙලව ජීවිතය සාර්ථක කරගෙන පරලොව ජීවිතය
සාර්ථක කරගන්න අපි කවුරුත් ප්‍රාර්ථනා කරගමු. ඉතින් පින්වතුනි, තව වැදගත් දෙයක් මතක් කරන්න තිබෙනවා. ඒ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු මේ සෑම ධර්මයක්ම සීල, සමාධි, ප්‍රඥා කියන අංග 3ට වැටෙනවා. ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය කියන අංගයට වැටෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග 3. ඒ වගේම සමාධි කියන අංගයට වැටෙන්නේ අද දවසේ අපි කතා කරපු සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 3. ඒ වගේම තමයි පින්වතුනි ප්‍රඥා කියන අංගයට වැටෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන අංග 2. ඉතින් පින්වතුනි මේ විදිහට සීල, සමාධි, ප්‍රඥා කියන මේ අංග 3ට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බෙදා දක්වලා විග්‍රහ කරලා තිබෙනවා. ඉතින් මේ සීල, සමාධි, ප්‍රඥාව පිරීම අත්‍යවශ්‍යම කාරණයක් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට. ඉතින් මේ බෙදා දැක්වීමේදී විග්‍රහ කිරීමේදී අපිට මනවින් පැහැදිලි වෙනවා ප්‍රඥාවට අයත් වන අංග 2 තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම දක්වලා තිබෙන්නේ. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. ඉතින් බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාවන්තස්ස. එනම් පින්වතුනි මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට මිස මෝඩයන්ට නෙමෙයි. ඒ නිසා ඔබ ප්‍රඥාවන්ත වෙන්න, ඔබ මෝඩ අදහස් අයින් කරලා බාල පුද්ගලයෙක් බවට පත් නොවි නොනැති ප්‍රඥාවන්ත පුද්ගලයෙක් වුණොත් ඔබට ධර්මය ශ්‍රවණය කරලා ධර්මයට අනුව ජීවන ගමන ගොඩනැගීමට හැකියාව තිබෙනවා. එහෙනම් නිවන් අවබෝධය පිණිස තිබෙන එකම මාර්ගය නම් වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ලෝකයේ ඔබේ දියුණුව සඳහා, ලෝකෝත්තර ලෝකයේ ඔබේ දියුණුව සඳහා හේතු වෙනවා නවනුමානයි. ඉතින් ඒ නිසා පින්නතුනි සබ්බදානම් ධම්මදානම් ජිනාති යනුවෙන් දේශනා කරපු බුදු වදනට අනුව සියලු දානයන් අතර උතුම්ම දානීය වන ධර්ම දානමේ පින්කම තමයි අද මේ විදිහට නිවසේ ඉඳන් ඔබ සම්බන්ධ වුණේ. ඉතින් ඒ තුළින් ඔබ රැස් කරගන්න සකල විද පුණ්‍ය සම්භාර ධර්මයෝ මුලින්ම අපව රට ජාතිය සම්බුදු සසුන සුරකින අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය 33 කෝටියක් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අපි දෙවියන්ට සතුටු සිතින් මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ උතුම් පින්කමේ ඒ දායකත්වයේ දරන මානිල් සුනිත්‍රා වන්නිනායක ආදරණීය මෑණියන් ඇතුළු ඒ මෑණියන්ගේ නැසීගී ආදරණීය පුතු ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් ඒ වගේම මේ ධර්මානුශාසනාව සඳහා සම්බන්ධ වෙන නිවසේ ඉඳන් ශ්‍රවණය කරන ඔබ හැම දිනා නමී මේ පරලෝකීය ඥාති මිත්‍ර සල්ලසි දෙමාපිය හැම දිනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උතුම් ධර්මානුශාසනාව සඳහා ශ්‍රවණී කරපු දායකත්වයේ දරෝ ඒ හැම දිනාමත් මේ පින් අනුමෝදන් වීම තුළින් කරන කියන රැකී ආරක්ෂා කටයුතු දිනින් දිනම සාර්ථක වේවා. දුවා දරුවන්ගේ අධ්‍යයන කටයුතු දිනින් දින වැඩි දියුණු වෙත්වා. හැම දිනාගේම බලාපොරොත්තු ඉටු සිදු වෙත්වා. ඒ වගේම මා මෙලොවට බිහි කරා වූ මාගේ ආදරණීය දෙමව්පියන්ට අපි හැම දිනා මෙලොවට ජනිත කරපු අපේ ආදරණීය මව්පිය දෙපළට ඒ වගේම මා පැවිදි බිමට පත් කර මාගේ ගුරු දේවෝත්තම මාහිම්පාණන් වහන්සේලා දෙපළ වගේ මාහට සිප් සතර ලබා දුන්න ශ්‍රී විද්‍යා ජෝති පිරිවෙන්
ගරු ආචාර්ය මණ්ඩලයේ හැම දිනාටම ඔබ හැම දිනාටම අපි හැම දිනාටම මේ පින් හේතු වීමෙන් වාසනාව වීමෙන් ජාති ජරා මරණ ආදී දුක්ඛ දෝමනස්යන් නැති අජරාමර සැප ඇති නිවන් අවබෝධ කරගෙන සසර දුක කෙලවර කරන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු හැමදෙනාම. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවනින්ම සැනසෙත්වා. උතුම් වූ දහම් කරුණු ආශ්‍රයෙන් අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අවවාද ඔවදන් ලබා දුන්නා වූ පින්වත් දේශකයන්න් වහන්සේට උන්වහන්සේ විසින් ඉටු කරනු ලබන සියලු සත්කාරයන් සියලු සමාජ කාර්යයන් යහපත් සිතින් යුක්තව ඉටු කර ගැනීමේ හැකියාව ධෛර්යය වාසනාව ළඟ රැඳේවායි සිත පෙරදරි කරගෙන අපි උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. සාදුනාද පවත්වමින් සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන්විදුලියේ රජරට සේවයේ සංවිධානය කරන ඉරුදින දේශනා මාලාවේ අද බණවර බවට පත්වුණේ ජීවිතයේ යහ පැවැත්ම උදෙසා අපේ හැසිරීම පිළිබඳව. මෙම ධර්මදේශනා සෑම සතියකම ඉරිදුන රාත්‍රී 8ට රජරට ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙනවා. ප්‍රචාරය වන එවන් ධර්මානුශාසනාවකට දායකත්වය ලබා දීමෙන් සමස්ත ලෝවාසී ශ්‍රාවකයන්ගේ සාදුනාද මැද්දේ අරමුණ සඵල කර ගැනීමට ඔබ කැමතිනම් ඔබටත් මෙවන් ධර්මදේශනාවකට දායකත්වය ලබා දිය හැකියි. අමතන්න 0718 108 167. අද මේ උතුම් ධර්මදේශනාවේ අරමුණ බවට පත් වූයේ මීට වසර 9කට පෙර හදිසි අනතුරකින් වියෝ වූ සේනානී මාවත හංහමුණ මාස්පොත පදිංචිව සිටි 15 වියති නුවන් ලක්මාල් සෙනවිරත්න පවුලේ එකම පුතාට පින් පැමිණවීම උඩබදලව විදුහලේ පාඨශාලාචාර්යනී මානෙල් සුනේත්‍රා වන්නිනායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම වගේම දේශකයන්න් වහන්සේගේ මෑණියන්ට හා පියාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමයි. මේ සියලු අපේක්ෂා මුදුන් පමුණවා ගැනීමේ බලාපොරොත්තුවෙන් දායකත්වය ලබා දුන්නා පාඨශාලාචාර්යනී මානෙල් සුනේත්‍රා මහත්මිය විසින්.